අද 8 වෙනි මාසේ 12 වෙනිදා මේ වගේ 12 වෙනි දවසක තමයි මේ මහා රංගවේදිය, මහා සිනමා වේදිය, නාට්‍ය වේදිය, ඒ වගේම සාහිත්‍ය වේදිය වන අප ඉතමිත්‍ර ජයලත් මනෝරත්න ආචාර්ය ජයලත් මනෝරත්න සූදීන් අපෙන් සමුගෙන ගියේ. එතුමා ගැන කියන්න ඕනේවල් තිබුණා කෙටියෙන් මගේ ඔහුගේ සම්බන්ධතාව ගැන හඳුන්වලා දෙන්න. මට 80 දශකයේ මුල්ම භාගයේදී 83 දී පමණ තමයි මනෝ අංගනගන්තල වෙන්නේ. ඔහුගේ යම් අපේ ඔය සංගීතමය ක්‍රියාකාරකම් වල ඔහු නිතර ආගන්තුකෙක් හැටියට එනවා, ශිල්පියෙක් හැටියට එනවා. ඊළඟට මම මහාචාර්ය දිවිවේද සරච්චන්ද්‍රයන්ගේ ලෝමහංස නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂකවරයා විදිහට මේ නාට්‍යයේ ආචාර්ය පණ්ඩිත අමරදේවයන් තමයි අනු නිර්මාණය. මම සංගීත අධ්‍යක්ෂකවරයා විදිහට කටයුතු කරද්දී නිතර මහාචාර්ය සරච්චන්ද්‍රයා ගෙදරට යන්නේ විශිෂ්ටයෙක් විදිහට මම දකිනවා මනෝ. පොඩි ළමෙක් වගේ අපි සියලු දෙනාත් එක්ක ඇවිල්ලා කතා කරලා යන්නේ. ඊටාම ලගන්නා සුළු හිනාවක්, ඊටාම ආකර්ෂණීය වෙන ඇසිරීමක් ඔහුගේ තියෙන ප්‍රියමනාප බව ඊටාම ඉහළයි. ඒ හැම හරි ආස්වාදජනක, ආහ්ලාදජනක මොහොතක් වෙනවා. සමහර විට දිගු රාත්‍රියක් පවා වුන් සමග ගත කළාට ඒක රාත්‍රියක් එළියනකම් ගත කළායි කියලා දැනෙන්නේ නැත්නම් ඉතාම විනෝදමයි පුද්ගලයෙක් එතුමා. හැම වෙලාවෙම අනුන් ගැන හරි සංවේදී, අනිත් අය ගැන හැම වෙලාවෙම හොයලා බලන රහසේ බොහෝ දෙනාට උදව් කරන ඒ උදව් මොනවාද කියලා කිසිම තැනකදී ප්‍රකාශ කරන්නේ නැති පුද්ගලයෙක්. ප්‍රථමවත ජයලත් මනෝරත්නයන් අපි තුන්දෙනාම එකට පශ්චාත් උපාධි ඩිප්ලෝමා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කරනකොට අපි ආශ්‍රය තවත් බොහොම කිට්ටු වුණා. අපි එකට පාඩම් කළේ, එකම ගෙදරකට එකතු වෙලා පාඩම් කළේ, කරුණු සාකච්ඡා කළේ. මම හිතන්නේ මනෝ ඉතාම විශිෂ්ටයි වෙන විභාගයේ සමත් වුණා. උපාධි දක්ෂේ, අතිදක්ෂේ හැම දෙයක් ගැන. ඊට පස්සේ එතුමාගේ සංගීත කියන නාට්‍ය මේක මම හිතන්නේ නාට්‍ය ඉතිහාසයේ සිට අද දක්වා සියලුම රංග ශෛලීන් හකුලා දක්වන සංක්ෂිප්තව සූච්‍ය කරලා පෙන්වන නාටකයක්. ඒක ඉතාම අධ්‍යාපනික පැත්තෙන් ඉතාම විශිෂ්ට සේවාවක් කරන නාටකයක්. මේ නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂකවරයා විදිහට මනෝ මාව තෝරනවා. මනෝගේ නාට්‍යවල එකක් තියෙනවා. කිසිම වෙලාවක නවරත්න ගමගේ හැරුණ විට ඔහුගේ හැම නාට්‍යකම එකවරයි එක සංගීත අධ්‍යක්ෂකවරයෙක් කටයුතු කරනවා. ඊට පස්සේ සංගීත අධ්‍යක්ෂකවරයා වෙනස් කරනවා. එකක් ඒ කතා වස්තුවේ හැටියට උචිත සංගීතය ලබා ගන්න ඔහු හරිම දක්ෂයි. මොකද උට සංගීතය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒක නිසා මට මනෝරත්නයන් ගැන කියනවා මම දැන් වෙනම පැය 3-4ක් කියනවා. මම මේ කෙටියෙන් කියන උගේ අපේ මිත්‍රතුමු තාම සහෘදේ එසා එතුමාව අනුස්මරණය කරලා තමයි මම මේ අද ජීවිතය හා ගීතය ගැන කෙටි පැහැදිලි කිරීමක් කරන්නේ. මම ඉස්සෙල්ලාම පැහැදිලි කරන්නම් වර්තමානයේ අපි ගීතය කියනකොට අපේ රටේ මුගදෙනේ ගීතවල රස විඳින්න පුරුදු වෙලා තියෙන වචන වලින් එහෙම නැත්නම් සාහිත්‍ය රස. නමුත් ගීතයක තියෙනවා සංගීත රසාස්වාදන පාර්ශ්වය, කටහඬ පිළිබඳ රසාස්වාදන පාර්ශ්වය, සංගීත සංයෝජනය, එහි නිමාව, ශබ්ද පරිපාලන මේ සියල්ල ගැන කතා කරලා තමයි ගීතය ගැන සමස්ත අදහස ගන්න පුළුවන්. නමුත් මොකද පද රචනයේ විතරක් වෙනම අරගෙන අපි ගීතේ රස විඳිනවා. ගීතයක අපි කියන ස්වභාවිත මනාලස ස්වභාවිත කරනු ලබන ගීතේ. මේ ස්වභාවිත ගීතේ විරුද්ධ පදය තමයි අවභාවිත ගීත.
අවභාවිත ගීත අපිට ඕන තරම් නිරන්තර අපිට අහන්න ලැබෙනවා. නමුත් ස්වභාවිත ගීත මදක් මේ කාලේ දුර්ලභව අහන්න ලැබෙනවා. හැබැයි මේ ස්වභාවිත ගීතය කියන එක ඉතාම විශිෂ්ට. අපි ස්වභාවිත ගීතය ගැන කෙටියෙන් හැඳින්වුවොත් ජනතාවට විශිෂ්ට පණිවිඩයක් නේද? එහෙම නැත්නම් ජනතා ප්‍රගමණයට දායක වන ජනතාවට අලුත් විදිහට හිතන්න පුරුදු කරන නිර්මාණශීලී ගීතයට අපි කියන්නේ ස්වභාවිත ගීතය. තාම කෙටි. මෙන්න මේ ස්වභාවිත ගීතේ ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. එක තමයි ගේය පද රචනය. දැන් මගෙන් අහයි මොකද්ද මේ පද රචනයයි ගේය පද රචනය අතර වෙනස? දැන් අපි පද රචනය අපි ගේය පද රචනයක් ගමු. දැන් අපේ රටේ වටිනාකම, අපේ රටේ සිද්ධාස්ථාන, අපේ රටේ සෞන්දර්යාත්මක පසුබිම, පරිසරයේ තියෙන විචිත්‍ර බව මේ සියල්ලටම යටින් ගැඹුරු නියත දහමක් තියෙනවා. මොකක්ද? අපි උපදිනවා මැරෙනවා. සසර වසන තුරු නිවන් දකින්න තුරු අපි කියනවා නිවන් දක්නා ජාති දක්වා කියන මේ නියත දහම මේ ගීතයේ යටින් නිරන්තරයෙන් පසුබිමින් අපිට දැනෙනවා. අන්නේ ගැඹුරු යටිපෙළ මතු පිට අදහසට වඩා යටිපෙළ. ඒ නිසා තමයි මේක ගේය පද රචනයක් වෙන්නේ. දැන් මේක කියනවා අපේ සීගිරිය ගැන වෙනත් ස්වාභාවික සෞන්දර්ය සියල්ලට යටින් තමයි නියත දහම වෙන්නේ. මේක ඩෝල්ටන් මල්විස් කියන විශිෂ්ටයාගේ ගේය පද රචනය. එතකොට මෙන්න මේ වගේ වට තමයි අපි කියන්නේ විශිෂ්ට ගේය පද රචනය කියලා. දැන් මොකද්ද ගේය පද රචනය කියන්නේ? ගායනය සඳහාම රචනා වූ, ගායනයම ප්‍රාර්ථනා කරන්නා වූ, සුඛායනීය වූ මියුරු පද දැක්. හොඳයි දැන් අපි පද රචනය කිව්වොත් දැන් ඔයගොල්ලන්ට හිතාගන්න පුළුවන් මොන තරම් පද රචනා තියෙනවද? මම ඒවා මෙතන කියන්නේ නැහැ මොකද මම අපහාසයන් සිද්ධ වෙන නිසා. ඒක නිරතුරුව අහන්න ලැබෙනවා. හැබැයි හැම පද රචනාවම ගේය පද රචනයක් නෙවෙයි. ඊළඟට අංක 1 තමයි ගේය පද රචනය. අංක 2 අර සංගීතඥයාගේ කාර්යභාරය. මේකට අපේ රටේ බොහෝ දෙනෙක් කියනවා තාලය කියලා. මම මේ සින්දුවේ වචන දන්නවා තාලය දන්නේ. ඒක මුළුමනින්ම වැරදි භාවිතයක්. ඇත්තටම තාලය නෙමෙයි කියන වැරදි වචනේ සංගීතඥයා හදන්නේ කණුව. කණුව හා සංගීත සංගමය. එතකොට මේක තමයි අංක 2. මොකද්ද මේ තනුවෙන් කරන්නේ? අර මම කියවේ කලින් ගේය පද රචනයේ තියෙන යටිපෙළට සංගීතාත්මක අර්ථයක් ලබා දීම කරන්නේ. තමයි. ඊට පස්සේ වාහකයා කියන්නේ ගායකයා හෝ ගායිකාව ගීතේ අදහසට ගැළපෙන කටහඬක් තෝරාගෙන මේක හරි වැදගත්. දැන් උදාහරණයක් ගමු. සාමාන්‍යයෙන් මේ කාටවත් ආසයක් නෙවෙයි අපි දන්න විශිෂ්ට ගීත දෙකක් ගමු.
ඩෝල්ටන් මල්ලේශ්වරීගේ විශිෂ්ටකයේ පද රචනය. දැන් ඇයි මිස්ටර් නන්දාමාලනී කී කටහඬ ගැලපෙන්නේ? ඇයගේ කටහඬේ තියෙනවා නිසර්ගයෙන්ම දාර්ශනික බවක් ගැඹුරක්. ඔය විවිධ දේශපාලන අදහස් ඇගේ මුවින් ගායනා කරවන්නේ ඒකයි. නංගාවගේ හඬින් කියවෙන සෑම දෙයක්ම සත්‍යයි හැඟගෙන යම් ලාංඡනයකගේ කටහඬේ තියෙනවා. ඒක නිසර්ගයෙන් එන අපේ අමරදේව සර්ගේ කටහඬෙත් එහෙමයි. පටු අදහස් නම් පවුරෙන් මටු කියන ගීතේ කියනකොට ඒකට අපේ ඉන්න විශිෂ්ටතම ගායකයෙක් වන සුනිල් ලෙදිසිංහයන් සමග ගායනා කළාට අමරදේව සර් කියනකොට මේකේ නියම ගැඹුර තියෙනවා. සුනිල් ලෙදිසිංහයන් තාම මధుර ආකාරයෙන් ගායනා කළා. මේ ධ්වනි ගුණය වැදගත් කරන දාර්ශනික බව තිබෙන්නේ අමරදේවයන්ගේ කියන කොටසේ. මේ වගේ කටහඬ තියෙන වර්ග. දැන් අපි ගමු මේක ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන්ගේ විශිෂ්ට ඒ පද රචනය. ඒක ගායනා කරන අපේ රටේ ඉන්න විශිෂ්ට ගායිකාවක් වන නිරෝෂා විරාජි. ඇයි මේක නිරෝෂා විරාජිගේ කටහඬම තාම උචිත වෙන්නේ? දැන් මේ අර උඩඟුලියන් ගොතා බඳින කෙනකින් කියන්නේ මම කලින් කියපු රණ විදුලෙක් කියන්නේ කවුද? කියන මලක ප්‍රාර්ථනා කොහොමද මලක් ප්‍රාර්ථනා කරන්නේ? මම පරවෙන්න ඕනේ කවදා හරි මේ කාන්තාවකගේ කොණ්ඩේක එහෙම නැත්නම් අහංකාර ස්ත්‍රියකගේ කියලා කියන්නේ උඩගුලිය. හරි. එහෙමත් නැත්නම් කාලා බීලා නටලා ප්‍රීති වෙන භෝජන ශාලාවක මල් කිනිත් එක්කවත් නෙමෙයි මම පර වෙලා යන්න ඕනේ. එවනම් රට වෙනුවෙන් සතනට වැද දිවිතුන් අන විරුවකුගේ අවසන් ගමනට යන මහ ජනතා පාඩුව විල්ලේ තැලි පිළි සැනීමේ යන්නේ මගේ පරම පැතුමයි. මේක බොහොම විශිෂ්ට දාර්ශනික පරිකල්පනයක්. ඒ නිසා තමයි දාර්ශනික කටහඬකින් ගායනා. ඒ වගේම මේ තුන්සතරට අලුත් විවාහ වෙච්ච තරුණ බාරයාව තනියම ගෙදර දාලා ස්වාමි පුරුෂයාට යම් වෙලා තියෙනවා. ඒකේ පැන් රකින්න. මොකද මේ අලි ඇත්තු ඌරෝ වැනි සතුන් දන්නේ නැහැ මේක විවාහක හේනත්ත විවාහක හේනත්ත කියලා. ඒක නිසා මේකට පයින්නවා. ඉතින් මේ තනියම ගෙදර ඉන්න තරුණ භාර්යාවට දැනෙන විවිධාකාර සිතුවිලි. අලියතුන් අතර සම්මුතියක් නැහැ. අලුත් විවාහ වෙච්ච අයගේ හේන් වලට නොපැනී ඒව තිබුණා නම් හොඳයි මාස දෙකක් විතර. නමුත් ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් මේ තනියම ගෙදර ඉන්න තරුණ භාර්යාවට දැනෙන විවිධාකාර සිතුවිලි, තනිකම, සාංකාව, පාළු, විවිධ වූ අනුරාගී සිතුවිලි. මේ ගායනා කරන තරුණ අනුරාගී කතාවක්. මේ යොවුන් අනුරාගී ස්වරයේ තියෙන නන්දාවට වඩා විරාජිනී. ඒක තමයි ගීතේ ජනප්‍රිය වෙන්නේ. ඒක නිසා හොඳ ගීත රචකෙක් ගීතයක් රචනා කරනකොට ඔහුගේ ඔළුවේ ඉන්නවා කවුරු. මේ ගීතය මම දෙන්නේ අහවල් ගායිකාවට. මේක සම්මිතා මුදල්පුර. මොකද ඇයගේ කටහඬ තමයි මේ ගීතේ මේ අදහසට ගැලපෙන්නේ. ඒ වගේම සංගීතඥයෙකුත් පණුවක් දානකොට බලන කවුද මේක ගායනා කරන්නේ? අපේ අමරසිරි පීරිස් සූරින්ට හදන තනුව එඩ්වඩ් ජයපති සූරින්ට ගැලපෙන්නේ. ඉතින් ඒ වගේ විවිධ කටහඬ වල විවිධ භාවිතාව වෙනස්.
අපි අඳුමක් ගන්න ගියාම අර කොලර් සයිස් එක, ඉනි සයිස් එක වගේ කටහඬෙත් තියෙන විවිධ සයිස්. ඒවට ගැලපෙන්න තමයි මේ තනුව හදන්නේ. ඉතින් අන්න ඒ වගේ නිර්මාණ කාර්යයක් තමයි මේකේ වෙන්නේ. එතකොට මේ තනුව හැදී ඊට පස්සේ මේ ගායකයාගේ කටහඬ තෝරාගෙන මේ තුන ඉතාම ලස්සනට මහාගමසේකරයන්. දැන් මහාගමසේකරයන් කියන අපේ විශිෂ්ටි මට මතක් වෙනවා ජයලත් මනෝරත්නයන් මහාගමසේකරයන්ට නිතරම මතක් කරනවා එතුමා ගැන. එතුමාට උපහාර වශයෙන් එතුමාගේ රචනා ඇතුළත් නාට්‍යයක් පවා කිරීමට පෙළඹුණා. ඒ සංගීතයේ නවරත්න ගමගේ ඉතාම විශිෂ්ට ජීවිතයේ ඉතාම ලස්සනට ජීවිතය පිළිබිඹු කරන ඒ නාට්‍ය ලෝකේ තනියායක් කියන නාට්‍ය මම ඒක බැලුවා තමයි හරි අගය කරන නිර්මාණය. ඉතින් මේ මහාගමසේකරයන් කියනවා ගීතේ මලක් නම් ඒ මලේ හැඩේ තියෙන පෙතිවල මේ පෙති තමයි ගේය පද රචන. මලේ පාට පැහැය වර්ණය තමයි අනු. මලේ සුවඳ තමයි ගන්න. මොකද අපි ආග්‍රහණය කරන්නේ සුවඳ. හැබැයි කොච්චර සුවඳ වුණත් අපි හොඳ හැඩයක් නැති මලකට ආසක් නැහැ. හොඳ හැඩයක් තිබුණත් හොඳ සුවඳක් තිබුණත් ලස්සන වර්ණයක් නැත්නම් ආස නැහැ. ඒ වගේ මේ තුන එකට බැඳිලා සිටිනවා. තුම්පාද කනක් ඔස්සේ පොළොව සවි වෙලා තියෙනවා. එතකොට මෙන්න මේක ඉතාම නිවැරදිව පිටවම තමයි මේ සාර්ථක ගීතයක් බවට පත් වෙන්නේ. දැන් අපි ගියේ පද රචනයේ මේ අට්ටිපෙළ කියන ටිකක් පැහැදිලි කරොත් මට මේ වෙලාවේ සින්දුවක් මතක් වෙනවා. දින්දර සෙනඟ ගැලසුම් චන්ද්‍ර සූර්යයන් නිතරම ස්වර්ගයේ මනරම් බිම්බරක් කියන වචනේ අපේ බෞද්ධ සාහිත්‍යයේ රස බිම්බර මානස වෙන ගණන් කරන්න බැරි සංඛ්‍යාව බිම්බරක් කියන්නේ. ඒක කාටවත් කියන්න බෑ බිම්බරක් කියන්නේ සංඛ්‍යාත්මකව නැත්නම් සංඛ්‍යාත්මකව පෙන්වන්න බැරි විශාල ප්‍රමාණයක් කියන එක. අසංඛ්‍යාත්මක ගණන. එතකොට සමහර ගණිතය පිළිබඳ විද්වතුන් කියනවා බිම්බරකට බිංදු 40ක් තියෙනවා කියලා. ඒක තාම නමුත් අපි භාවිතවට අරන් නැහැ. කෙසේ වුණත් ගණන් කරන්න හැකි සංඛ්‍යාවක් සිටින. චන්ද්‍ර සූර්ය ඉරහඳ ඉපදු ස්වර්ණ භූමි ඒ කියන්නේ මේ අපේ රටේ මාලිගාවක අපේ රටේ මාලිගාව කියලා හඳුන්වන විශිෂ්ට පළාතක් තියෙනවා. ඇයි මේ මාලිගාව කියන්නේ? මාලිගාව කියන්නේ කිසිදු අඩුවක් නැති ආඩ්‍ය සම්පන්න භූමිය. මහා ගොවි රජවරුන් වැඩ වාසය කළා වූ මහා වගා බිම් සහිත ඝන වනාන්තර සුසැදි රම්‍ය භූමිය. ඌවලෙල්ලසට තමයි කියන්නේ අපි සත්‍යපරමේ සාහිත්‍ය නමුන්නේ මාලිගාව. ඒ තරම් ශාස්ත්‍රීය ප්‍රදේශයක්. මේ මාලිගාවට මොකද උනේ? යුද්ධයකට ඇවිත් රුපුසෙන් සතුරු සත් මුහුදු මතින් ගුවනේ අහසින් ගුවනේ මුහුදෙන් කියන්නේ නැවුවලින් ගුවන් යානා වලින් ඇවිල්ලා මේ කම්බි වට කරන්නේ කවුද? බහුජාතික සමාගම. එහෙම නැත්නම් බහුජාතික කම්පැනි කාරයෝ මේ රටට ඇවිල්ලා මේ ශාස්ත්‍රීය භූමිය කුණු කොල්ලේට දෙලදී අරගෙන මුළු ඌවලෙල්ලස්සම
දෝෂ කරනවා උප්පගා කිරීම සඳහා මෙන්න මහා කේත වාචකය ගැන තමයි මේ කියන්නේ. බැලුව බැලමට අපිට මේ එහෙම එකක් දැනෙන්නේ නැහැ. මේක ඉතාම ලස්සනට කියනවා ලකුණස්. ට්‍රැක්ටරේ යකඩ ගජසේ. මේ ට්‍රැක්ටරේ කියන එකෙන් අදහස් කරන්නේ පරත්තර මිනිස්සු ඔය බුල්ඩෝසර් කැටපිල දැකලා නැහැ. හැමදේම දැකපුවම කියන්නේ අපි මහා ට්‍රැක්ටරයක් දැක්කා. මේ මහා ට්‍රැක්ටර් එක තමයි බුල්ඩෝසර් කැටපිල වැනි ට්‍රැක්ටර් පවුලේ යකඩ ගජසේ ගජ තුසේන අකඩ රජසින් කුංචනාදයෙන් ඇදලු වෘක්ෂ දේවතාවන් බිම වැටි පනවස. ඇයි මේ කියන්නේ? අපි දන්නවා ගමක විශාල ගහක් තිබුණාම මිනිස්සු කියනවා ගහේ දෙවි කෙනෙක් ඉන්නවා කියලා. කවුරුවත් දැකලා නෙමෙයි. හැබැයි ඒක හරි. මහා ගසකින් ලැබෙනා වූ ඵල සම්පත සිසිලස ජලය සෙවන මේ සියල්ල සලකලා මිනිස්සු කියනවා වෘක්ෂ දේවතාව කියලා. ඒක හරි. ඉතින් මේවැනි මහා වෘක්ෂ දේවතාව අපි දැක ගන්නවා විශාල ගහක් බිම වැටුණු ගමන් නිශ්චල වෙන්නේ නැහැ. ටිකක් වෙලා පම්ප් වෙනවා කියන්නේ පැද්දිලා තමයි නිශ්චල වෙන්නේ. ඒක තමයි ඊටම ලස්සනට චිත්‍රණය කරනවා. ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් කුංචනාදයෙන් ඇල්ලුණු වෘක්ෂ දේවතාවන් බිම වැටි පනගසන. මෙන්න මේක තමයි විනාශය. 1718 මහා කැරැල්ලේ මියගිය වීර නීමුත්තන්ගේ සොහොන් පොත් තියෙන මේ ගෝලෙලස. මේ සියල්ල දෝෂ කරනවා. මිනි මල් පිපුණු සීතල නින්න භූමි ඇටකපු අතර දෙයන්ට අහිමි විලාපය නේද? මේ විශිෂ්ට ගේ පද රචනය කපුගේට ලැබෙනවා අනුව රචනා කරන තුමාට කැමති විදිහට තනුවක් දාන්න පුළුවන්. දැන් අපි බලමු මෙහෙමත් තනුවක් දාන්න පුළුවන් නේද? දිනවලක් සිනගේ දෙවස සංගීතයේදී ජානගත නාදමාල ඔබ යම් කිසි දේශයක ඔබ යම් කිසි රටක ඉපදුනහම ඒ රටට ඒ දේශයට ආවේනික ජනනාදමාල නිතැතින්ම ඔබේ ජානවල තැන්පත් වෙනවා. මේ වගේ තියෙන අපේ පැරණි හටන් කවි ඒ කාලේ යුද්ධයට යනකොට සෙබළුන් විසින් තමයි මේවා ගායනා කළේ. අපි අහලා තියෙනවා දැන් ඔය ශ්‍රී නාමයේ ශෘංගාරය කොන්ස්ටන්ටිනු හටන. හොඳයි මම දැන් කොන්ස්ටන්ටිනු හටනේ ගීතයක් ගායනා කරනවා. යුද්ධයට ගෙස්සින පිට නෙවුණගේ වරන්ගි නම් වැඩි පොළකට කොට බැහැලා අන්දවත් සුයි කිසි දීසීලා කුලපති කම්බල වැටක් සෙනග ඒක කොපි කරලා ඒක රැප් කරලා විනාශ කළේ නෑ. මොකද කප්පිය කළේ. ඒ පැරණි නාදමාලාව එහෙම තියෙන්නදලා ඒ පැරණි නාදමාලාවේ ආభాෂය මත පැරණි නාදමාලාවේ රාවය උකහාගෙන වර්තමානයට ගැලපෙන නව කණුවක් නිර්මාණය කරනවා. හැබැයි මේ නව කණුවේ අපිට අර පැරණි හටන් කවියේ සුවඳ දැනෙනවා. ඒ සුවඳෙන් අපිට කියනවා පණිවිඩයක්. මොකද්ද? මේ බහුජාතික සමාගම් වලට විරුද්ධව සටන් කළ යුතුයි. දැන් බලන්න කපුගේ මේ ඇයි මේ තනුව ගත්තේ? මේ හටන් කර. ඊළඟට දැන් මේකේ සංගීත සංයෝජනය. ඒකේද සංගීත භාණ්ඩ තියෙන හැම එකක්ම 40 50 ඔක්කොම වාදනය කරන්නේ නැහැ. සංගීතඥයා මේක තෝරන්න ඕනේ ගැළපෙන උචිත සංගීත භාණ්ඩ. අපි ඒකට කියනවා මියුසික් ඩිසයින් කරනවා කියලා. මෝස්තර කරනකොට එතුමා තෝරගන්න ඔය නොටේෂන් එකේ ලියනවා මේ කොටස සිතාරේ, මේ කොටස බටනලාවේ, මේ කොටස වයලීනේ. ඇයි එහෙම ඩිසයින් කරන්නේ? දැන් මේ වගේ සින්දුවක ඉතාම ලස්සනයි තබ්ලා එක වාදනය කරලා බලමු.
තබ්ලායක වාදනය කරපුවම අලංකාර බව වැඩි වුණාට මේකේ මූලික අර්ථයට ඒ තරම් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ තබ්ලා. මොකද දැන් මේකට මුල සිට අග දක්වා වාදනය කරන්නේ පහතරට බෙදි. දැන් මෙන්න මේ පදේ තමයි මම පොඩි අනුකරණයක් කරලා පෙන්නන්නේ. දැන් පහතරට බලාත් රෑ 9ට 10ට ඈත වෙල්ලෙලි සිසාරා නියදවල් බඳින් ඇහෙනකොට අපේ පහතරට බලාත් වැඩි හිටියෝ කියනවා. ඔන්න පුතේ කොහේ හරි යකෙක් කියලා. බහුජාතික සමාගම් නැමැති යක්ෂයින් පළවා නැගී යුතුයි කියන සතහන තියෙන්නේ තබ්ලාවේ නෙවෙයි. පහතරට දෙලේ තමයි ඒකට පහතරට දෙලේ ඩිසයින්. මේ වගේ ගීතයක් කියන්නේ හැම පැත්තෙම හිතලා සාර්ථකත්වයට සියුම් උපක්‍රම යොදලා තාම මනමින් මූලික අර්ථයෙන් බැහැර නොවන විදිහට ගොඩනගන නිර්මාණය. අන්න ඒකට තමයි අපි කියන්නේ සම්පූර්ණ ස්වභාවිත ගීතය කියලා. එතකොට මේ වගේ ගීත රාශියක් අපේ රටේ තියෙනවා. අපි දැන් පැරණි නාටකම නෘත්‍යයෙන් පසු අපි ස්වභාවිත ගීතයේ ආරම්භකයා විදිහට ලැබෙන්නේ ආනන්ද සමරකෝන් ශූරි. එතුමා තමයි ගීතයේ චිත්‍රණය කළේ. ගීතයට යම්කිසි හැඩයක් අනුමත ඒ චිත්‍රණය කළේ. ඊට පස්සේ සුනිල් ශාන්තයන් දැන් ආනන්ද සමරකෝන් ශූරීන්ගේ අනුසාරයෙන් ගොඩනැගුණු මේ ස්වභාවිත ගීතයේ සුනිල් ශාන්තයන්ගේ අතින් උපවත් වෙනවා. මේ පරිපාකයටපත් වෙන්නේ අමරදේවයන්. ඊට පස්ව එතනින් ගීතේ නවතින්නේ නැහැ. මහාචාර්ය සනන්නාන්සේ ආචාර්ය රත්නායක ආචාර්ය රෝහණ විරසිංහ පටන් අද දක්වා තාම විශිෂ්ට ගමනක මේ ස්වභාවිත ගීතය යනවා. රූකාන්ත ගුණතිලක කසුන් කල්හාර මේ සියලු දෙනාම ආනන්ද සමරකෝන්ගේ චේන් එකේ ඉන්න පුරුක් දන්නදේන පුරුක්. මොකද වුණොත් විශේෂයෙන් සඳහන් කරනවා රූකාන්ත ගුණතිලක එතකොට කසුන් කල්හාර කියන්නේ අපේ තරුණ පරම්පරාවේ ඉන්න විශිෂ්ටය දෙන්නේ. මොකද උන් කවදාවත් අනුන්ගේ ගීත විනාශ කරන්නේ නැහැ. උන් ස්වයං අධ්‍යයනය කරලා පරිශ්‍රණ කරලා තාම විශිෂ්ටතම නිර්මාණය කරලා තාම නිවැරදිව ගායනා කරන සංගීත සංයෝජනය ගැන මම පළපුරුද්දක් ඇති විශිෂ්ට දෙයක්. අපේ තරුණ හැම කෙනාටම දොස් කියන්නේ අපිට විශිෂ්ට රාශියක් තියෙනවා. තාම මෙතන සඳහන් අපේ සංගීත අධ්‍යක්ෂකයන් ගත්තොත් දර්ශන රුවන් සානායක විශිෂ්ට රාගන නවරත්න ගමගේ වුණා නැති එක. ප්‍රවීණයි නම් අලුත් බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් ඒක නිසා අපිට එකපාරට බැලූ බැලමට පොඩි වෙනසක් තිබුණාට ඒක කියන්න හොඳ නැහැ. මෙහෙම පාර්ශවයක් අපේ රටේ ඉන්නවා. අපි මේ පාර්ශවයට දිරි දෙනවා මිසක් ඒගොල්ලන්ට ගල් ගහන්න හොඳ නැහැ. මොකද ඒගොල්ලෝ විශිෂ්ටයි. හොඳයි. මම දැන් තවත් ගීතයකට යනවා. මේ ගීතය මම නිතරම මතකයි අපි ඒ සඳහා සාදවල මනෝරත්නයන් ප්‍රිය කරන ගීත නිසා මේ ගීතය තෝරගත්තේ. මේක අපේ ಭಾರತೀಯ නලෝපාක්‍යයන් කියන ඉතාම විශිෂ්ට කෘතියේන අපි සාහිත්‍යයේදී දකින පළමු පෙම් යුවල නල දමයන් දෙන්නට දෙන්න මේ විශේෂත්වය තමයි දෙන්නට දෙන්න කවදාවත් මුණ ගැහිලා නැහැ, දැකලා නැහැ, කතා බහ කරලා නැහැ. දෙන්නට දෙන්න අහලා විතරයි අසූ මාත්‍රයෙන් එහෙම නැත්නම් ශ්‍රුති මාත්‍රයෙන් ප්‍රේමයෙන් බැඳුණු යුවලක්. මොකද මේ දෙන්නම ඉන්නේ ඉන්දියාවේ ඈත ප්‍රාන්තවල. කවදාවත් මේ දෙන්න මුණ ගැහෙන්න විදිහක් නැහැ. හැබැයි මේ ප්‍රාන්ත දෙකේ කවියෝ දෙන්න ගැනම කවි රචනා කරලා දේශයෙන් දේශයට ගායනා කරමින් යනවා. මේව අහලා තමයි දෙන්න ගැන ආදරයෙන් බැඳෙන්නේ. දැන් මේ දෙන්නට එක හමු වීමට විදිහක් නැතුව දෙන්නම ප්‍රේමයෙන් මුසපත් වෙලා ප්‍රේමාතුල වෙලා හරියට රෝගාතුල වෙලා වගේ ඉන්න වෙලාවේ තමයි හංසෙක් ඉදිරිපත් වෙන්නේ. හංස දේනුවා
මේ හංසය තමයි නල කුමාරයාගේ පණිවිඩයත් අරගෙන ප්‍රේම පණිවිඩයත් අරගෙන ගව් ගණනක් පියාඹාගෙන දේශයෙන් දේශයට ගිහිල්ලා එක්තරා දවසක මේ දමයන්ති කුමාරී ඉන්න දේශයට සම්ප්‍රාප්ත වෙලා මේ ප්‍රේමය ප්‍රකාශ කරන්න උචිත වෙලාවක් සොයමින් ඉන්න ඕන එක දවසක රාත්‍රියක් එළවෙනවා විශේෂ රාත්‍රියක් අඳ නෑ තරු විතරයි පායලා තියෙනවා ගීතේ කියනවා සඳැල්ලේ මිනි තලාවේ තාරකා පිපිදෙනවා තරු විතරක් පිපුණාම සඳලු තලයට වැටෙන්නේ හරියට මැණික් කැටවලේදී මාණික්ක තලාවක් බවට පත් වෙන සඳලු තලාව මෙන්න මේ වෙලාවේ රාත්‍රිය අහස බලන් දමයන්ති කුමාරයන් සඳලු තලයට හරියට මේ වෙලාව බලලා ඔබම බැවිදිනවා මේ හංසය මේ වගේ අලංකාර හංසෙ අහම්මින් කුමාරිකාව මේ හංසය දැකලා විශ්මයපත් වෙනවා මම කවදාවත් දැකලා නැහැ මෙච්චර ලස්සන හංසෙ වහාම මට ඒ හංසය අල්ලලා දීපලා පරිවාර ස්ත්‍රීන් සියලු දෙනාම සන්තෝෂයෙන් බැහැලා හංසය පසුපස දුවනවා හංසය කැමැත්තෙන්ම බිලි වෙනවා මොකද කුමාරිකාවට යන්න තියෙන එකම ක්‍රමය ඒක නිසා කුමාරී උපද කරන්නේ මේ දමයන්ති කුමාරී උට ආදර සංග්‍රහ සත්කාර කරලා ඌව ඉස පිළිමදින ගමන් ඔලොක්කුඩ තියාගෙන උගෙන් අහනවා උඹ නම් මගේ රටේ හංසෙක් වෙන්න බෑ මොකද මගේ රටේ මෙච්චර ලස්සන හංසයෝනේ මට ඇත්ත කියපන් කොහේ ඉඳලා දෙන්නේ ඔන්න හරියටම වෙලාව හංසය කියනවා කුමාරිකාවන් වහන්සේ මම එන්නේ නල කුමාරයාගේ දේශයෙන් මගේ ස්වාමියා තමයි නල කුමාරයා. ඒවන් පොඩි තිගැස්මක් ඇති වෙනවා. දමයන්තිට. මොකද ඇයත් මේ රාත්‍රී නල ගැන හිතමින් පසු වෙනවා. ඇය කියලා මම අහලා තියෙනවා මේ ස්වාමියා නල ගැන මට විස්තර ටිකක් කියපන් කියපුවාම හංසය තමයි මේ ගීතේ ගායනා කරන්නේ. මොකද මේකේ හංසය කියන්නේ තාම ලස්සනයි කුමාරිකාවනේ. අපේ කුමාරයා ගැන විස්තර කොහොමද මම කටක් කරලා කියන්නේ? මේ මුළු දඹදිව තලයේ සිසාරා හමායන මද සුලඳ අපේ ගත දැවටනකොට හරි සනීපයි. ඒ සුලඟ එන්නේ හිමාලයේ සීත දියරෙන් ලපලුතුරු වල්පීරාගෙන මෙන්න මේ හැම සුලන් රැල්ලකම තියෙන අපේ කුමාරයාගේ නම නල කියන්නේ සුලඟ. ඈත කඳුකර හිමව් අරණේ සීත චන්දන ලපලු සෙවනේ සුලන් රැල්ලේ පාවෙන්නේ ඔහුගේ නාමයෙන්. මේක තමයි සේකරගේ ප්‍රවේශය. මම දැන් මුල් නලෝපාඛ්‍යානය මෙතන ලස්සනට මේ කොටස කියලා නැහැ. දැන් ඉතින් ලස්සනට කියනවා. සඳල්ලේ මිනි තලාවේ තාරකා පිපි වෙලාවේ අනියමාර්ථයෙන් රාත්‍රිය ගැන කියන්නේ. ලත ලියන්ගේ සිහින අතරේ මැවේ ඒ රූපේ. කවුද මේ ලද ලියන්? ලද පස්මල් කියන්නේ පොහොට්ටු. එමනම් ලද ලියන් කියන්නේ පොහොට්ටු වෙන යුවතියන් ටීනේජර්ස්. මෙන්න මේ වගේ රාත්‍රිවල ලද ලියන් නින්දට යනවා. හැබැයි මේ හැම ලද ලියකදීම සිහිනේ ඉන්නේ අපේ නල කුමාරයා. පොඩි දමයන්තිට පොඩි මේ ටැග්ගක් මේ කරන්න බඩතොට අපේ කුමාරයා කියන ඉල්ලු. ලද ලියන්ගේ සිහින අතරේ මැවේ ඒ රූපේ. ඊළඟ කියන අපේ කුමාරයාට කියන ලස්සන අත්තරෙන් මාක්තු කරපු පපුව කියන්නේ උරේ. රණින් කලවන් කුළුල් උරයෙන් හසුන් ළමැදේ මුස කරන්. අපේ කුමාරයා නිකන් ඉන්නේ පපුවෙන්. කාන්තාවක් වැළඳ ගන්න විට ඇයගේ පයෝදර මූර්ඡා කරනවා. පංගුතර මේක අද කාලේ කෙනෙක් ලියන්න ගියා නම් හත්කොලේ ගා ගන්න මොකද මේ හරි අමාරු වැඩක් කියනවා කියන්නේ. මේක තාම රමණීය ආකාරයෙන් රචනය කරලා තියෙනවා. සඳල්ලේ මිනි තලාවේ තාරකා පිපෙන සමාවෙන්නේ. රණින් කලවන් පුරුල් උරයෙන් හසුන් ළමැදී මුස කරන්නේ. අදේ මෝරණ ආදරේ සංදේශ මිලුන ආකෙලේ. අපේ ස්වාමියාගේ හදවතේ මෝරණ ආදරේ චන්ද්‍රයාගේ සෞම්‍ය ගුණය හා සමානයි. සරාගී නිල් නුවන් බඳුනින් නුරා ඉදිරියේ. මේ අපේ කුමාරයාට දෙන කොහොම සරාගී ඇස් දෙකක් ඒකින් හැම වෙලාවෙම නුරාව ඉතිරෙනවා. ඔන්න පිළි වෙනවම. මේක මේ ලංකාවේ මොකදනේ දන්නේ නැහැ.
ලංකාවේ සියලුම ප්‍රේම ගීත අතරින් 99%ක්ම 100ක්ම තියෙන කාන්තා රූපේ වර්ණනා කරනවා. ලංකාවේ තියෙන එකම ගීතය පුරුෂ රූපකය වර්ණනා කරනවා. ඒ නිසා හැම පිරිමියෙක්ම මේ ගීතය මුලින් පාඩම් කරගෙන සේකරගේ ෆොටෝ එකක් කරලා ගන්න එක හොඳයි. මොකද උච්චරමයි අපිට තියෙන්නේ. අනිත් ඔක්කොම කාන්තාව ගැන තියෙන්නේ. මේ ගීතා මානසික අවස්ථාවක් අවාසනාවට අපිට මේ නිෂ්පාදනය බලන්න නැහැ. මේ අපේ විශ්වවිද්‍යාලයේ සංරක්ෂණය කරලා තියෙනවා. කැමති කෙනෙකුට බලන්න පුළුවන් ගෙනියන්න බෑ. තාම ලස්සන අවස්ථාවක් මම මේ කියන්නේ කලින් චිත්‍රණය කරන ඉතාම සිදුවට එක යට අඳුරේ වේදිකාව තියෙන වේදිකා මැදේ අලංකාර වස්ත්‍රාවරණයෙන් සැරසිලා දිගුවරල සමුදායරේ දමයන්ති කුමාරිය ඉන්නවා. ඇගේ දෙපසින් විජිනිපතින් පවන් සලමින් පරිවාර ස්ත්‍රීන් 6 දෙනෙක් ඉන්නවා. දකුණු ස්පොට්ලයිට් එක යට රිදී පාට එළියක් වැටලා දෙන එකට එතන ඉන්න රිදී පාට හංසෙක් නළුවේ. ඒ හංසය තමයි ගීතේ ගායනා කරන්නේ. පිටිපස්සේ තියෙනවා white background එකේ තුනී රෙදි තිරයක්. මේකෙන් එහා මෙහා පේනවා. ඒ තිරයට එහා පැත්තෙන් ඉන්න බොහොම කාය බල සම්පන්න රූමක් නළුවේ දුනුදිය ඇදගෙන. ඔහුගේ ඡායාව විතරයි අපිට වෙන්නේ නල කුමාරයා. ඒ නල කුමාරයාගේ ඡායාව වටේට හංසරයන්ක් පොර කරනවා. ඔන්න අවස්ථාවේ තමයි වේදිකාවේ ඉදිරියට මම මේ ගීතේ මට මගේ ශක්ති ප්‍රමාණයෙන් ගායනා කරනවා. මොකද අමරදේව සර් කියපු ගීතය ඒ අහලකින්වත් යන්න කියන්න අපිට ආත්මව ගණනාවක් ලැබලා උපදින්න වෙයි.
මේ වගේ පරිසමාප්ත ගීතය කියන එක තමයි අපි ඉඳින්න ඕනේ සහ අපි දරුවන්ට ඒ සමුදෙන්න ලබා දෙන්න. මට තවත් මතකයක් එනවා මේ වෙලාවේ මේ මෙතන ඉන්න අපේ විශිෂ්ට තව ගායක රත්නයක් මගේ මේ දෙපළම මගේ ශිෂ්‍යයෝ මේ ආඩම්බර වෙන්න පුළුවන් මේ දැන් අපේ තබ්ලා වාදනය කරන අපේ උත්තර ಭಾರತೀಯ සංගීත අධ්‍යනාංශයේ අංශ ප්‍රදාන ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රංජන් වික්‍රමරත්න මට හැපෙත් තියෙන ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රවීන්ද්‍ර අලගියවන් මේ දෙපළම මගේ ශිෂ්‍යයෝ ඒ වගේම අති විශිෂ්ටයෝ මගේ ශිෂ්‍යයෝ වුණාට හොඳට දක්ෂයි මම දැන් මේ රවීන්ද්‍ර ඉන්න නිසා මතක් වුණා තාම රසවත් වෘත්ති ගීතයක් ගොඩ දෙනෙක් අහලා නැහැ මේක එන්නේ සිරිසංගපෝ නාටකේ මේක වැදගත්ම පූර්වාපර සංධියක් තියෙනවා මොකද මේක ගායනා කරන්නේ රාජ්‍යකම හිමි වුණු ගෝඨාභය කුමාරයා හරි සිතා උන්න සේම රාජධූර අත්‍රි දීපේ අනේ එතුමා ඒක දන්නේ නැතුව තියලා ඔව්
අතිරික්ත කිව්වනම් මේ හොඳයි. මේ හොඳයි අපි අවසාන වශයෙන් දැන් මේ මට මතක් වෙන නිතරම මනෝරත්නයන් මේ ගීත වල දක්වපු හැල්ම. දැන් අපි අවසාන වශයෙන් නෙමෙයි අපි ඊට පෙර තවත් ගීතයකට යනවා. මොකද මේ ගීතේ අපි නිතර රස විඳින ගීතයක්. මේ නාට්‍ය ගීත අතුරින් කුණ්ඩලකේශී කියන නාට්‍ය මේ මහගමසේකරයන්ගේ විශිෂ්ටතම රචනයක් අපේ බෞද්ධ සාහිත්‍යයේ එන කතාවක්. මේ කුණ්ඩලකේශී කියන්නේ කුණ්ඩලාකාර වූ හිසකෙස් ඇත්ති කර්ලි hair කියන කුණ්ඩලකේශී බොහොම තරුණ කාලේදී සිටු දියණියක් විදිහට තාම රූමක් කාන්තාවක් අමුන්ගේ සීමෙදුරු කවුලෙන් බලාගෙන ඉන්නකොට මරණයට රජතුමා විසින් මරණයට නියම කරන ලද සොරේ මරණය සඳහා ගෙනියනවා වදකයා විසින් රතු මල් මාලයක් පළඳවනවා. මෙන්න මේ හොරා දිහා ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට මේ සිටු කුමාරට මේ හොරා කෙරෙහි ආලයක් ඇති වෙනවා. බලන්න ස්ත්‍රීන්ගේ සිත වරුන්ටම තමයි වැඩිපුර කැමති වෙන්නේ. එතකොට මේ තමුන්ගේ දෙමව්පියන්ට ගිහිල්ලා කියනවා මට අර හොරා කොහොම හරි බේරලා දෙන්න ඕනේ. ඇයි මොකද උඹට මේ හොරාගෙන් තියෙන ඕන? මම මේ හොරාට ආලය කරනවා මට ඔහුව විවාහ කරගන්න ඕනේ. දෙමව්පියෝ දෙන්න උඩ ගිහිල්ලා මේ වැටුණා අපි උඹට කිල කෝටියක් ධනයක් සමග සිටු පුත්‍රයෙක් විවාහ කරලා දෙන්නේ. මට සතපොරක් කිල කෝටියක් දින කිසිම දෙයක් දෙපා. මට මේ හොරා ඕනේ. නැත්තම් මම මේ සීල්මෙදුරු කවුලෙන් බිමට වැරලා මැරෙනවා. අවසානයේදී දරුවාගේ ජීවිතේ තියෙන ආදරය නිසා ඉතාම අකමැත්තෙන් වුණා. රන්පගෝදි දහසක පගාවක් අල්ලසක් දීලා වදකයට මේ හොරා බේරලා ගෙනලා දැන් සිටු මාලිගාවේ තියන් තමන්ගේ දුවට කරකාර වන්දලා දීලා දැන් සිටු සැප විඳිනවා මේ සොරා. හැබැයි කොච්චර සැප විඳිනද හොරාගේ හොර සිත එහෙමයි. ඔහු දකිනවා මේ මාලිගාවේ තියෙන තාම වටිනා වස්තු. ඒ වගේම මේ කුණ්ඩලකේශීගේ රන් රිදී මුතුමැණික් මුදලින් විස්තර කරලා මුදලින් තක්සේරු කරන එකතර ආභරණයක් තියෙනවා. මේවා කෙනේ ආදරයක් ඇති වෙනවා. දවසක් කියනවා කුණ්ඩලකේශී මාව මරන්න ගෙනියනකොට මම කන්දේ දේවාලයට බාරයක් වුණා. මගේ ජීවිතේ ගලවන්න. ඒවා මගේ ජීවිතේ ගැලෙව මම දැන් ඒ බාරය කරන්න ඔයත් එක්ක යන්න ඕනේ. ඒ මූල දවසක දේවාලය. තාම යෙදින්ම කැමැත්ත ලැබෙනවා කුණ්ඩලකේශී. ඊළඟට හැබැයි කුණ්ඩලකේශී දෙවියෝ දකින්න යනකොට තමුන්ගේ තියෙන වටිනා ආභරණ පැනදගෙන යනවා. ඒක තමයි දෙවියෝ සතුටු වෙන්නේ. අනේ මේ අහිංසක ස්ත්‍රිය ඒවට දරටලා දැන් මේ යනවා. මේ යන ගැන ගීතයකුත් තියෙන අමර දෙවියන්. නීලවන නිල්සාමෝ ඉතින් මෙන්න මේක සේකරයන් රචනා කළේ තමයි කුණ්ඩලකේශී නාට්‍යයේ මේ දෙන්න ප්‍රේම ගීතයක් ගායමින් තමයි මේ කන්දේ විහාරයට යන්නේ. මේ තරම් ලස්සන ප්‍රේම ගීතයක් අවසානයේදී සිද්ධ වෙන්නේ මම. ඒකයි මේ විශිෂ්ටත්වය. මේ ගීතේ ගායනා කරමින් කඳුමුදුර නැග්ගට පස්සේ හොරා කියනවා මම උඹට කරපු ආදරේකුත් නෑ මම වෙච්ච බාරේකුත් නෑ. වහාම මට උඹේ ආභරණ ටික දීලා උඹ මේ කන්දෙන් බිමට පැනලා මැරියා. එතකොට තමයි උන්න සිටු දිනෙට තේරුනේ තමුගේ මුලාවේ මහත. නමුත් ඇයගේ ජීවිතයේ අවසාන තීරණය බුද්ධිමත් විදියට ගන්නවා. ඇය කියනවා ස්වාමීනි අපිට
ස්වාමි පුරුෂයා වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න තියෙනවා නම් ඊට වඩා වටිනා දෙයක් නෑ. හැබැයි අපේ කුල සිරිතක් තියෙනවා. මරණයට පෙර ස්වාමියා තුන්වරක් පැදකුණු කරලා තමයි අපි මැරෙන්නේ. අඹට ඕන දෙයක් කරගන්නේ. හැබැයි ආභරණ ටික ගලවලා තියෙනවා. ආභරණ ටික ගලවලා තියලා තුන් පාරක් පැදකුණු කරනවා. හොරාව තල්ලු කරලා තමුන්ගේ ජීවිතේ බේර ගන්නවා. හැබැයි අය සසල කල්ල තිබුණා අවසානයේදී මහාන වෙනවා. මෙන්න මේක තමයි කතා වස්තු උන කාන්තාවන්ට බේරෙන්න හොඳ අවස්ථාවක් මම කියලා දුන්නා. එක ක්‍රමයක්. හරි. මේ ගීතය ඇත්තටම යුග ගීතයක්. මේක මුල්ම බෙන් සිරිමාන්න සහ ත්‍රිවිෂියා ගුණවර්ධන කියන මුල්ම මනමේ කුමාරයා සහ මනමේ කුමාරී කවිතාම අලංකාර ගායනා කරලා තියෙනවා. මහගමසේකරන් විශිෂ්ට රචනයක්. මම මේක තව තෝරගන්න හේතුව තමයි පාටි එකට ආව ගමන් මනෝහරන කවුරු හරි අන්න බලන් සඳ කිව්වද කිව්වයි කියලා මොනවද මම යනවා කිව්වා. ඊට යන්න ගන්නේ එක්ක පාටියට වහගෙන මම එනකන් කවටවත් ඔය සින්දුව කියන්න දානම් කට කපනවා කියලා තමයි කියන්නේ. අපේ රටේ තරම් සම්භාවනාවටපත් වූ සංගීතඥයෙකුට අහු ගැන කතා කරන අඩුවේ ටිකක් සෝමදාස ඇල්විටි කියලා. සත් සමුද්‍ර වැනි විශිෂ්ට නිර්මාණ ඔබේ තමයි මේකේ පණුව. ඉතින් ඊළඟට අපි මේ ගීත ගායනා කරා. ඊළඟට මට අවසානට මතක් වෙනවා මේ මනෝ නිතරම ගායනා කරන ගීතයක් සිංහ බාහුණා කියන ගල්ලෙන් නිදලා කියන ගීතය. මේක මේ හරිම
රසවත් තැනක් හදලා මේ අපේ මහා වග්ගපාළිය කියලා තියෙනවා පාලියෙන් දීපු ඉතාම විශිෂ්ටතම ග්‍රන්ථය විනය පිටකේන මේ මහා වග්ගපාළියේ ඉතාම ලස්සන තැනක් තියෙනවා මේ සුද්ධෝදන රජතුමා දරුශෝකේ වාවාගත නොහැකි දරුශෝකේ පීඩිතව බුදුන් වහන්සේ අභිමුඛයට එළඹිලා වරයක් ඉල්ලනවා ස්වාමීනි පාඨය බහන්තේ උත්තම පේමං චවිච්චින්දති චවිච්චිත්වා නහාරුං චින්දති නහාරුං චිත්වා අට්ඨිං චින්දති මොකද්ද මේ කියන්නේ ස්වාමීනි ඔබ වහන්සේ ගිහිගේ හැරපියා ගිය දින මට ශෝක බොහෝ වේ නන්ද කුමරුන් බලා සැනවුණු ඔබ වහන්සේ නන්ද කුමරුද රැගෙන ගියේ රාහුල පුත්‍රයන් බලා සැනවුණු ඔබ වහන්සේ රාහුල පුතුන්ද රැගෙන ගියේ ස්වාමීනි පුත්‍ර ශෝකේ වනාහි සමසින්දි පුත්‍ර සිනේහේ වනාහි සමසින්දි සමසින්ද සිවිය සින්දි සිවිය සින්ද මස සින්දි මස සින්ද නහර සින්දි නහර සින්ද ඇට සින්දි ඇට සින්ද ඇට විදුලු තුල කිඳා වැස නවතු මෙන්න මේ කොටස කියනකොට මා සරච්චන්දයන් කියතුනේ මමත් අද පුත්‍ර ශෝකේ දරුවන් මා හැරගොස් ඇත එම ශෝකේ පුත්‍ර දුවටත් කියන්නේ පුත්‍රි කියලා අපේ සංස්කෘතවල ඉතින් මේ පුත්‍ර ශෝකයේ කොහොම දුවටත් ඇති වෙන්නේ එම ශෝකයමයි ඉතින් මම මේ ඉන්නේ පුත්‍ර ශෝකයෙන් මේක මේ මට විතරක් ඇති වෙච්ච පුත්‍ර ශෝකයක් නෙමෙයි සුද්ධෝදනගේ පටන් සියලුම පියවරුන් තමයි මම මේ සිංහබව රචනා කරන්නේ. සිංහබව නාට්‍ය ආරම්භයේදී තිරි අරපුක මම ගායක කණ්ඩායම ඇවිල්ලා මෙන්න මේ ඔය කියන කොටස් තමයි කියන්නේ. තුසෙනීමස් නහර අමසිද ඇත්සයාගොස් ඇත් මිදුළු රඟා සිත නිවන් මේ ගල්ලන විතරක් කියන ගීතේ නළුවරු තමුගේ රංග ජීවිතේ ලැබෙන තාම අභියෝගයක්. මොකද වර එක ශෝකේ, වර එක කෝපේ, වර එක සාන්තාව, වර එක වේදනාව මේ වගේ විවිධ භාවයන් තුල සැරිසරමින් තමයි මේ ගීතය ගායනා කරන්න වෙන්නේ. දැන් මේ අවස්ථාව පොතේ ගුරුවරයා මෙහෙම කියනවා අපි මේ ගීතය සම්පූර්ණයෙන් ගායනා කළොත් මනෝ උපහාර පිණිස. මොකද මගේ මේ දේශනාවෙන් පසු අපේ ආචාර්ය ඉන්දික ෆර්ඩිනෑන්ඩ් මැතිතුමන් එනත් අපේ නර්තන පීඨාදී නර්තන හා නාට්‍ය පීඨේ පීඨාතුමන්ගේ දේශනේ ඉදිරියේදී මේ දේශනාවෙන් පසු පැවැත්වෙන බැවින් අපි අවසාන වශයෙන් මේ ගීතය ගායනා කරන සමස්ත ගීතය මම හිතනමට උදව් කරයි කියලා රවීන්ද්‍ර කලගියවන්න කණ්ඩායම මේලා පොතේ ගුරු මම මේ වෙනුවෙන් විශේෂයෙන් මද්දලයක් ගෙනා මොකද මද්දලය කියන වාදනය කරන්න පුළුවන් වාදකයෝ ඉන්නේ අද අපේ රටේ දෙන්නයි තුන් දෙනයි මේ රංජනුත් එක්කෙනෙක් හරිනම් මද්දල් දෙකක් වාදනය කරන අඩුතාල් වැඩිතාල් වශයෙන් ඉතින් මම මේගොල්ලොත් අරගෙන ආව මුළු ලංකාවම පාලනය ඉඳලා රාජ්‍ය විතරක් අඩගාගෙන ආවා. ඉතින් පොතේ මේ අවස්ථාව ඉතාම ලස්සනට කියනවා. තමුන්ගේ ගොදුරේ හොඳම කොටස අරගෙන තමයි ඕනම කාන්තා කෙනෙක් දරුවෝ බලන්නේ. ඈතදීම සිංහය දකිනවා මම. විහිසුණු දර්ශනයක් තමුන්ගේ දරුවෝ වෙන දරුවෝ අමුදරුවෝ වෙන අතහැරගෙන කියනවා. බියෙන් තැතිගත් සිටින් නොකුලේ. ඒ වෙලාවේ සන්ත්‍රාසයෙන් ඔහු එන්නේ. ඇවිල්ලා කරුණු කාරණා විමසලා බලනකොට ඔබට තේරෙන්නේ නැහැ. මේගොල්ලන්ට බැහැරින් කරදරයක් වෙලා නැහැ. මේගොල්ලොම තමා ලෙන විඳගෙන ගිහිල්ලා තියෙන්නේ කියලා දැනගත්තාම විශාල කඩාවැටීමකට ලක් වෙනවා සිංහයා. අනේ උඹලා මාව දාලා ගියේ. මම තිරිසනෙක් ඉන්නද? මම තාත්තා කියලා උඹලා පිළිගන්නේ නැද්ද? මම උඹලගේ පවුලට අයිති නැද්ද කියලා. තමා කෙරෙහි නැතිවන ආත්මානුකම්පාව තමයි ඒ ගීතේ ගායනා කරන්නේ. පොතේ ගුරුවරයා එහෙම කියනවා. මේ අවස්ථාවේ
පරිදිවනේ සොයාගෙන නෙගොදුරු මිගිලා ඒ සැනකින් නොදැන උදේ දැක ගල පසෙක වැටි වෙන දිස්ස තිබි අයුරු යොමින් අඬනගයි වනපෙත කරගනු
ඉතින් අපේ ඊළඟ දේශනය සඳහා ආචාර්ය ෆර්ඩිනෑන්ඩ් මැතිතුමන් අපේ පීඨාධිපතිතුමන් නාට්‍ය කලා පීඨයේ නර්තනහා නාට්‍යකාර එතුමාට අවසර දෙමින් ජයරත්න මනෝරත්න සූරීන් නැවත අප අතරම ඉපදේවා ඒ සුන්දර මුහුණ ඒ සියලු දෙනාම අපේ බොහොම සහෘදයෙන් ආශ්‍රය කළා. ලොකු පොඩි වෙනසක් නැහැ. අන්තිම නාට්‍යයේ අන්තිම කුඩාම නළුවාගේ පටන් ඉහළම පෙළා දක්වා ඉතාම සංග්‍රහශීලීව
මිනිසුන් ආශ්‍රය කරපු සමාජශීලී පුද්ගලෙක් අපිට හේවිවීම දරාගත නොහැකි. නමුත් මෙහෙම හරි එතුමා වෙන දෙයක් කරන්න ලැබීම අපි ඉතාම අගය කරනවා. එම මැතිණියට මේව සංවිධානය කරන එම පුත්‍රයන් ඕස්ට්‍රේලියාවේ සිටින එම දුවට පවුලේ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් මම මගේ දේශනේ සමාප්ත කරනවා. ආයුබෝවන්.